ඡන්දය එපා කියා පරණ පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියා ඉල්ලූ පෙත්සම් විභාගයට නොගෙනෙම ඉවතට. ඡන්දය කවදාද? නැකෝ හදිසි රැස්වීමක මුද්‍රණාලයත් කඩි මුඩියේම වැඩ අරඹයි. සහරාන්ට විරුද්ධ වරෙන්තු එදා යටගහලා පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට. හිරගෙවල් ඇතුලේ කෙරෙන පාතාලය නැතිකොට රටේම පාතාලය මඩින්න ජනපතිගෙන් දැඩි තීන්දු. සෞඛ්‍ය රකිමින් දුම්රියත් බසුත් ලබන සඳුදා සිට සුපුරුදු ගමනේ. කළු දුමාරයෙන් වැසී යන ඇමරිකාව ට්‍රම්ප්ගේ යුද හමුදා තර්ජනයෙන් තවත් කළු වෙන්න ලකුණු. පෙත්සම් ගොනු කර තිබුණා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දෙමුනි ද සිල්වා මහත්මිය රාජ්‍ය බුද්ධ්‍යංශය කොවිඩ් තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාට ලබා දුන් රහස්‍ය වාර්තාවක් පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ නිර්මාණය වී ඇති බවයි ඇය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. වගුත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය වාචික දේශනයේ පවත්වමින් පවසා සිටියේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමාට කිසිදු බලයක් නොමැති බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව යලි කැඳවීමේ ප්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ බවත් මෙම අවස්ථාවේ රටේ පවතින්නේ සෞඛ්‍ය ගැටලුවක් බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළා. මෙම සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල අරමුණ මැතිවරණයේ කල් දෙමින් බව පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ මහතා පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටියේ. මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම්වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු කාල සීමාව පසු කර බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ මහාචාර්ය පණ්ඩුල ඇදගම් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ඉකුත් මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි. එම ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීති ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන් මනෝහර ද සිල්වා මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැරි දිනේ සිට මාස 3ක් ඇතුළත මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් සලසා නොමැති බවද අවධාරණය කළා. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ කොරෝනා වසංගතයේ හමුවේ දේශපාලන වාසියක් අත්කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ පැවසුවේ 2019 වසරේ සම්මත කළ විසර්ජන පනත යටතේ 1 අප්‍රේල් මාස 30 වෙනිදා දක්වා රජයේ කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීමට රජයට බලය පැවරී තිබුණු බවයි. පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මාස 3කට වඩා වැඩි කාලයක් මහමැතිවරණයේ කල් දැමීම සඳහා මැතිවරණ කොමිසමට බලය පවරා ඇති බවයි. නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතාද පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව එහි නිල කාලය අවසන් වන බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හදිසි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක හැර විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවක් යලි රැස් කිරීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳී නොමැති බවද ඔහු පැවසුවා. මැතිවරණ කොමිසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ මැතිවරණයේ පැවැත්වීම හිතාමතාම ප්‍රමාද කරන බවට මතු කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. කොරෝනා වසංගතයේ හමුවේ මැතිවරණයේ කල් දැමුවේ සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව බව ඔහු පෙන්වා දුන්නා. තීන්දුවෙන් සනාත වෙලා තියෙනවා මේ ඉදිරිපත් කරන ලද කිසිදු නඩුවක ප්‍රමාණවත් කරුණු නැහැ කියන එක. නැත්තම් මුලපටන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ඔවුන් අභියෝගයට ලක් කරා ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය. ඊට පස්සේ අභියෝග කරා මාස 3කට පෙර ඡන්දය පැවැත්වුවේ නැත්තම් එය අවලංගු වෙනවයි කියලා.
තුන්වෙනි ඔවුන් අභියෝගයට ලක් කරන ලබුවා ගිනුම් භාවිතා කිරීම නීති විරෝධී බවට. හතරවෙනි ඔවුන් අභියෝගයට ලක් කරා ජනාධිපතිතුමා නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියන එක. එහෙම නැත්නම් සුප්‍රීම උසාවිය මැදිහත් වෙලා පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා. මේ සියල්ල ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ගරු ජනාධිපතිතුමා මේ දක්වා සියලුම කරලා තියෙන කටයුතු නීතියට අනුකූලව කරලා තියෙනවා කියන එක. නඩු විමසීම පටන් ගත්ත පළවෙනි දවසම මැතිවරණයක් තියන්න බෑ කියලා මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්න නිසා තමයි චරිත ගුණරත්න මහත්තයාගේ පෙත්සම මම ඉදිරියට ගෙනියන්නේ නැහැ කියලා ප්‍රකාශනයක් කරා. ඉතින් ඒ සහනය එදාම අපිට ලැබුණා. මේ නඩුව මින් ඉදිරියට ගෙනියන්න බෑ කියලා නඩු නිෂ්ප්‍රභා කරලා තියෙනවා. ඒවට හේතු කිව්වේ නැහැ. හේතු තියෙන්න පුළුවන්. හේතු දෙන්න තෙක් ඒක ගැන මට මොනවත් කියන්න බෑ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණා. මෙයාට අවශ්‍යතාවය වෙලා තිබේ ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය අවලංගු කරලා තවදුරටත් මේ මැතිවරණේ කල්දාමින් තවදුරටත් ජනතාව ඉදිරියට යන්න නැතුව හැංගිලා ඉන්න තමයි අවශ්‍යතාවය වුණේ. මෙයා එන්නේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා. හැබැයි ඡන්ද අයිතියට එහායින් තියෙන මූලික අයිතිවාසිකම් මොකක්ද? මැතිවරණ කොමිසමේ තීරණ වලට තීන්දුව වලට අපි කවුරුත් අතපවන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට හානියක් නොවි ජනතාවට කඩිනමින් උදා කරලා දෙයි කියලා මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් වලට යටත් නොවි මැතිවරණ කොමිසමත් ඒ වගේම සෞඛ්‍ය අංශත් මේක අගෝස්තු මාසයේ අග වෙන විට හෝ සැප්තැම්බර් මාසයේ රටේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරලා ඉන්පසුව ඕන වෙලාවක මැතිවරණයට අපි සූදානම්. මේ පෙස්සම් කරුවන් 4 දෙනෙක්ම සමගි ජන බලවේගයේ ලේකම්තුමා ප්‍රමුඛ එහි පාර්ශ්වකරුවන්. ඒතර මෙහි වැඩිම ඕනකමක් තිබුණේ සමගි ජන බලවේගයට තමයි මේ ගැසට් නිවේදනය අවලංගු කරගෙන නැවත කැඳවීම හෝ කල් දැමීම හෝ මේ කියන කරුණු කල් දමන්න ඉල්ලුවෙත් නැහැ. අතකොර ජනාධිපතිතුමාටත් අවශ්‍ය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව නිදහස්ව මැතිවරණය පවත්වලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගන්න කොවිඩ්-19 පසු අවස්ථාවේ මේ රට නැවත ගොඩ අරගෙන ඉදිරියට ගෙන යන්න. මේ මැතිවරණය තියන්න නෛතික විදියට ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙද්දි විපක්ෂයේ මේ මැතිවරණයට යන්න බය නිසා තමයි ඔවුන්ගේ කණ්ඩායම එක්කහුවෙලා මේ නඩුවට ගියේ. දැන් ඔවුන්ට තියෙන මැතිවරණයකට සූදානම් වෙන්න අපි සූදානම්. මැතිවරණ කොමිසමට බලය ලබා දීලා තියෙන්නේ මැතිවරණයක් තියන්න නිසා මැතිවරණ කල් දාන්න නෙමෙයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුව හා ඉදිරියේදී මහ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින දෙන ලද තීන්දුවට අනුව පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ සියලුම වෙත්සම් විභාගයට නොගැනීමට තීරණය වී ඇති බැවින් මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද විමසීම පැවැත්වීමේ දින නියම කිරීම ඇතුළු අනෙකුත් කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍යතාවය මතුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් හෙට දිනේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. එසේ වුවත් එහිදී මැතිවරණ දිනයක් නියම කිරීමට අපහසු වන්නට පුළුවන්. මක්නිසාද සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශවල අවසන් කෙටුම්පත අප වෙත ලැබීමට නියමිතව ඇත්තේ මේ සති අන්තයේදී හේයින්. ඒට අමතරව මැතිවරණ දිනය නියම කිරීමේදී දිස්ත්‍රික් මැතිවරණ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගේ අදහස් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපගේ අනිකුත් පාර්ශ්වකරුවන් වූ දේශපාලන පක්ෂ දිස්ත්‍රික් ලේකම්වරු යනාදීන් සමගද අපි සාකච්ඡා කිරීමට අවශ්‍යයි. ඒ වගේම අපි මේ පිළිබඳව තත්ත්වය පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාව හැකි වුවොත් හෙට දිනේදී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. තරඟ කරන පක්ෂවල සාස්වාදීන කණ්ඩායම්වල තොරතුරු ඒවායේ අපේක්ෂකයන්ගේ නම් සහ අංකත් අපි ඇතුළත් ගැසට් නිවේදනය අපි කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක තමයි දැනට පවත්නා තත්ත්වය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් 2018 වසරේ ජනවාරි මාස 6 වනදා සිට අන්තවාදී තේමා යටතේ අවස්ථා රැසකදී ඔහුගේ Facebook ගිණුම ඔස්සේ පණිවුඩ මුදා හැර ඇති බව ඒ පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි වුණා. මෙම අන්තවාදී ප්‍රකාශ ඔස්සේ මුස්ලිම් තරුණයන් නොමග යාමට ඉඩ ඇති බැවින් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවට එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපි යවා ඇති බවද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා. කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරන් සහ තවත් මුස්ලිම් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමින් පසුව ඔහු සහ ඔහුගේ සොහොයුරු රෙල්වාන් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇති බවයි සාක්ෂිකරු සඳහන් කළේ.
තමන් මේ පිළිබඳ සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී යවා තිබුණද ඒ සම්බන්ධයෙන් සිදු කර තිබුණේ වැඩිදුර වාර්තා කැඳවීම පමණක් බවයි සාක්ෂිකරු කියා සිටියේ. දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් වලින් පසුව මුස්ලිම්වරුන් ඊට විරුද්ධව අවි ආයුධ රැගෙන පෙළගැසිය යුතු බව සහරන් හෂීම් 2018 වසරේ මාර්තු මාස 5 වනදා Facebook ගිණුමට එක් කර තිබුණා. ඔහුගේ ප්‍රකාශය තවත් පුද්ගලයන් 96 දෙනෙකු බෙදා හැර තිබුණා. මේ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවද හෙළි වුණා. මේ අතර සහරන් හෂීම්ට එරෙහිව අධිකරණයේ විවෘත වරන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සිය කොට්ටාසය සකස් කළ ලිපිගොනුවක් 2017 වසරේ ජුනි මාස 7 වනදා නීතිපති දෙපාර්තමේන්තුවට යවූ බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළා. එම ලිපිගොනුව අධ්‍යයනය කරමින් සිටියේ මලික් අසීස් නැමැති නිලධාරියෙකු බවයි සාක්ෂිකරු පැවසුවේ. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්ෂිකරු සඳහන් කළේ නැත යන්නයි. අදාළ විවෘත වරන්තුව සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයකට දැනුම් දීමක් කර නොතිබූ බවද සාක්ෂිකරු පැවසුවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරාන්ට දේශපාලන රැකවරණ දුන් බවට බුද්ධ්‍යංශයෙන් තමාට දැනගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේදී එවැනි දෙයක් අනාවරණ නොවූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. සහරාන් හෂීම්ගේ අන්තවාදී ප්‍රකාශ නිසා Facebook ගිණුම අත්හිටුවන ලෙස තමා Facebook ආයතනයෙන් අවස්ථා රසකදී ඉල්ලීමක් කළද එය ඉටු නොවූ බව සාක්ෂිකරු කියා සිටියා. ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රචාර සංසදයේ මැදිහත් වීමෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදු කිරීමෙන් පසුව පාස්කු ප්‍රහාරයට දින 8කට පෙර සහරාන්ගේ Facebook ගිණුම අත්හිටුවීමට Facebook ආයතනය කටයුතු කර තිබුණා. කටුවාපිටිය බෝම්බය පුපුරවාගත් මොහොම්මදු හස්තුන් නැමැත්තාට බෝම්බ නිෂ්පාදනය පිළිබඳ වැඩි දැනුමක් තිබූ බව මෙහිදී හෙළි වුණා. සහරාන්ගේ සොහොයුරු රිල්වාන් සහ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉල්හාම් බෝම්බ සෑදීමට උපකාර කර තිබෙනවා. දිවයිනේ ස්ථාන 6ක පුහුණු කඳවුරු 11ක් ඔවුන් පවත්වාගෙන ගොස් ඇති බවයි හෙළි වුණේ. මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව අද රැස් වුණා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම හිටපු පොලිස්පතිවරයාගේ සහ නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත පමණක් සිදු වූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයා මෙහිදී පිළිගත්තා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. පාතාල නායකයන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර වී යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව අතර පවතින මතයද ඉතා කනගාටුදායක බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. මෙය නිවැරදි කළ යුතු අතර බන්ධනාගාරයේ ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. බන්ධනාගාරය හෝ පොලිසිය බිඳවැටී ඇතනම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ බලපාන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. කුමන දේශපාලන මතයක් දරුවද නිලධාරියෙකු නිවැරදි දේ කරන්නේ නම් එය අනුමත කළ යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විධිමත් කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනා ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක. මම වෙන දේවල් බලන්නේ නැහැ. මට ඕන කරන්න. ඉතින් මම මේක අනිවාර්යෙන් කරනවා. කවුරු තරහ වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක කරලා තමයි මම නවත්තන්නේ. මම මේ ප්‍රිසන් එකේ හැමතෙමත් කියන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මම හදනවා. මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රිසන් එක ඇතුළේ ඉඳලා. පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රිසන් එක ඇතුළේ. සර ටෙරරිස්ට්ලාත් ඔපරේට් කරේ ප්‍රිසන් එක ඇතුළේ. ප්‍රිසන් එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා. මම ප්‍රිසන් එකට කියන්නේ මේක හැදෙන්න කියලා. ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වළක්ව ගන්න බැරිද? එවන වැඩක් නැහැ නේ උගලන්ගේ. මොකද්ද මහලොකුවට සේවයේ ඉඳලා කමිෂනර් වෙන්න ඕන අරවා මේව වෙන්න ඕන කිව්වට වැඩක් නැහැ නේ. මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ. මම මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගෞරවයක් ඇතුව කුඩුකාරයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද? පාතාල නායකයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද? මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647ක් දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ තවත් නව ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මුළු ලෝකයම කවදද මේ COVID-19 කියන ලෝක වසංගතයෙන් ගැලවෙන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ලෝකයේ කිසිම බලවතෙකුට තවමත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර අපි සූදානම් අදත් අපේ රටේ මේ COVID-19 තත්ත්වය ගැන විමසා බැලීමක් කරන්න.
ඊයේ දවසේදී අපේ රටෙන් COVID-19 වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම නිරෝධායන මධ්‍යස්ථාන 44කදී 4900කට අධික පිරිසක් මේ වෙනකොට නිරෝධායන වෙමින් ඉන්නවා කියලා යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා. මේ අතරේ 11600කට අධික පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරලා තමන්ගේ නිවෙස් බලා පිටත්ව ගෙන් තිබෙනවා කියලා යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. අපි දැන් සූදානම් අදත් බලන්න අපේ රටේ අලුත් තොරතුරු මේ විදිහට. අද දිනේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 4 දිනාද සමගින් මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගියා. මේ අතර රෝගීන් 813 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. තවත් 84 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්. කොරෝනා රෝගීන් 12 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 823ක්. අද දිනේදී නාවික හමුදා සමාජිකයන් 4 දෙනෙකුද සුවය ලබා පිටව ගිය පිරිසට අයත්. PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන අතර මේ වන විට සිදු කර ඇති එම පරීක්ෂණ සංඛ්‍යාව 66421ක්. කෑගල්ල සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් අද දිනේ කෑගල්ල නගර ශාලාවේදී පුද්ගලයන් 30 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළා. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුජීව බණ්ඩාර මහතාගේ මෙහෙයවීමනුයි මේ ක්‍රියාවට නැන්වුණේ. නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ 11608 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. නිරෝධායන මධ්‍යස්ථාන 44ක් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 38ක්, නාවික හමුදාවෙන් 4ක් සහ ගුවන් හමුදාවෙන් 2ක් හැටියට ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ 4988 දෙනෙකු මේ වන විටත් නිරෝධායන වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් මේ දක්වා 11608 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය කරලා නිවස් දක්වා පිටත් වෙලා තිබෙනවා. එහෙම නාවික හමුදාවේ ආසාදෙන් ලක් වුණු අයලුන්ගෙන් 756න් 409 දෙනෙක්ම මේ වන විට සම්පූර්ණ සුවය ලැබලා ඔවුන් පිටත් ගොස් තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවට අද දිනේ අද සවස් භාගයේදී සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රජයේ විසින් කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් යානයක් වගේ 91 දෙනෙකු රැගෙන ඒමට නියමිතයි. මේ 291 දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ නිරෝධායන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 8 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගියා. දැන් අපි විමසා බලමු ජාත්‍යන්තරයෙන් වාර්තා වන අලුත් තොරතුරු මොනවද කියලා. ලෝකයේ මේ කොරෝනා වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව 63 ලක්ෂය මේ වෙනකොට ඉක්මවලා තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම මේ කොරෝනා වෛරසය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 3,70,000 මේ වෙනකොට ඉක්මවා තිබෙනවා කියලා ලෝකය අපිට වාර්තා කරනවා. ඒ වගේම ලතින් ඇමරිකාව මේ වෙනකොට COVID-19 වෛරසයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තිබෙනවා කියලාත් අපිට කරුණු විශ්ලේෂණය කිරීමේදී දකින්න හැකියාව තිබෙනවා. අපි සූදානම් අදත් ජාත්‍යන්තරයේ අලුත් තොරතුරු ඔබට අරගෙන එන්න දැන්. COVID-19 වෛරසය සමග ජීවත් වීමට සූදානම් වන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙදී රට යලි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය සාධාරණීකරණය කිරීමට උත්සාහ ගනිමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ තත්ත්වය අනුව ජනතාව ජීවත් කරලීම සඳහා රජයට අඛණ්ඩව මුදල් වැය කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 63,88,532 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 29,22,663ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 3,77,883ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ආසාදිත ලැයිස්තුවේ පෙරමුණේ සිටින ඇමරිකාවෙන් මේ වන විට ආසාදිතයන් 18,59,693ක් වාර්තා වන අතර එරට සිදු වූ මරණ සංඛ්‍යාව 1,06,000 ඉක්මවා තිබෙනවා. ඊට අමතරව එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ ඊයේ දිනේ පමණක් ආසාදිතයන් 14,000ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,29,405 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,99,613 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනේදී වාර්තා වූ නව ආසාදිතයන් 7,761ත් සමගයි.
එරටින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 5610 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ 7 වන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. ජපානයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16884ක් ලෙස ඉහළ ගියේ ඊයේ දිනේ එරටින් සොයාගැනුණු නව ආසාදිතයන් 33 දෙනෙකු සමගයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 892ක්. යුද්ධයෙන් දැඩි ලෙස පීඩනයට පත්ව සිටින යේමනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මිලියන ගණනක පිරිසක් දැඩි අවධානමකට මුහුණ දී සිටිනවා. වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර ලැබුවන්ගෙන් 20% මියගොස් ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. යෙමනයේ මානුෂීය ආධාර වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට ඇමරිකානු ඩොලර් බිලියන 2.41ක ආධාර මුදලක් ලබා දෙන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කළ විදේශ ජාතකයන් 7 දෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය හමුවේ චෝදනා ගොනු කෙරුණා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණෙන් පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම සඳහා එරට රජය විසින් මහජන එක්රැස්වීම් සීමා කර තිබූ පසුබිමක විදේශ ජාතකයන් පිරිසක් එක්රැස් සිටින ආකාරය දැක්වන ඡායාරූප සමාජ දාලා වෙබ් අඩවිවල පළවී තිබීම හේතුවෙන් සිංගප්පූරු රජය මෙම පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මුඛ ආවරණ සහ ඇස් ආරක්ෂා කිරීමේ උපාංග පැළඳීමෙන් COVID-19 ආසාදනයේ අවදානම අවම වන බව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. රටවල් 16ක සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල ඇගීමට ලක් කිරීමෙන් ඒ බව තහවුරු වී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සභාව ඊයේ ප්‍රසිද්ධියට පත් කළා. මේ වෙනකොට යම් යම් සීමාවන්ට යටත්ව අපේ රටේ කටයුතු යලි ආරම්භ වෙලා තිබෙනවා. මොකද අපි අපේ ආර්ථිකයත් ආරක්ෂා කරගත යුතු නිසා අපි හැම කෙනෙක්ම බුද්ධිමත්ව කටයුතු කළොත් අපිට පුළුවන් අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයත් ආරක්ෂා කරගන්න. අන්න ඒ නිසා අපි බුද්ධියෙන් වැඩ කළ යුතුයි. අපත්වේ විප්ලවකාරයාගේ දැවැන්ත මෙහෙයුමෙන් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයක්. 50ක විප්ලවයේ තවත් නොමැකෙන සටහනකුයි මේ. ශ්‍රී ලාංකේය දේශපාලනයේ මකා දමන්නට බැරි හැරවුම් ලක්ෂ්‍ය සටහන් කළ ඉතිහාසගත අවුරුද්දක් තමයි 1993. රාජ්‍ය ත්‍රස්තවාදයත් ජවිපේ කැලෑ ත්‍රස්තවාදිනුත් නිසා හෙම්බත් වෙලා හිටපු ජනතාවටත් ආපස්සට ගිය රටටත් යලි අනාගතය ගැන යහපත් යයි හිතන්නට පුළුවන් වෙච්ච විප්ලවීය සිද්ධියකට මුලපුරපු 93 අවුරුද්දේ ගිරුවා පත්තුවේ විප්ලවවාදියාගේ දේශපාලන සැලැස්ම ජනතාව වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විතරක් නෙවෙයි මුළු රටක්ම වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච අවුරුද්දයි. පාදයාත්‍රාවෙන් ජන ഘോഷාවෙන් මිනිස් දම්වලින් ඔද වැඩි හිටපු විපක්ෂයට දකුණු පළාත් සභා ඡන්දය හොඳ පොරපිටියක් වුණා. බෙලියත්තේ මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂ දකුණේ සටන සියතට ගත්තේ ගිරුවා පත්තුවේ විප්ලවවාදියාගේ වැඩ කොහොමද කියලා හොඳට පෙන්වන්නයි. ඒ සටනට මහින්ද මන්ත්‍රීත් එක්ක දකුණේ තවත් හොඳ ලේ තියෙන සටන්කාමින් පිරිසකුත් එකතු වුණා. වැඩේ හරියටම කෙරුණා. ෆ්‍රැන්සිස්කු කරණයත් එක්ක පටන්ගත් රැල්ල ඉවර වුණේ දකුණු පළාත් සභාව විපක්ෂයට නතු කරගෙන ඡන්දෙන් දින්නත් මහ ඇමති සටනට දාපු අමරසිරි දොඩංගොඩව මහපුටුවේ ඉන්ධන එක ලෙහෙසි වැඩක් වුණේ නැහැ. ගිරුවා පත්තුවේ දඩබ්බරයා අන්න ඒ වෙලාවෙත් සටනට නායකත්වය දීලා පළාත් සභාව වට කරලා තිබ්බ බාධක කඩා බිඳ දාලා ඒට්ටු අරගෙන දොරවල් අරගෙන ගිහිල්ලා තමයි අමරසිරි දොඩංගොඩව මහපුටුවේ ඉන්දෙව්වේ. අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳ විපක්ෂයටත් අනේක පීඩාවින්ද මිනිස්සුන්ටත් අනාගතය යහපත් කියලා හිතන්න පුළුවන් වුණේ මෙන්න මේ සටනේ ජයග්‍රහණයත් එක්කයි. දකුණු පළාත් සභා ජයග්‍රහණයට ගිරුවා පත්තුවේ මහින්දගේ නායකත්වය හොඳින්ම කැපී පෙනුණා. 70 මන්ත්‍රී වෙලා හොඳටම පන්නරේ ලැබපු ගිරුවා පත්තුවේ විප්ලවවාදියා බොරු චෝදනාවලට හිර ගෙවල් වල පවා läගලා දේශපාලනය කරන්නේ කොහොමද, ජනතාවට නායකත්වය දෙන්නේ කොහොමද කියලා හොඳින්ම ඉගෙනගෙන හොල්ලන්න බැහැ කියලා කියපු UMPA බල කඳවුරක් වෙච්ච දකුණු පළාත් සභාවම හොල්ලලා පෙන්නුවේ දැන් ඉතින් රටම හොල්ලන්න අපට පුළුවන් කියලායි. මහින්ද රාජපක්ෂ නම් මේ විප්ලවීය ජනහිතකාමී දේශපාලනඥයාගේ ඉදිරි ගමන හොඳින්ම පැහැදිලි වුණු තැන තමයි ඒ දකුණේ මෙහෙයුම.
ඒ ගත්ත ගැම්ම ඉදිරියටම අරන් ගිය ගිරුවාපත්තුවේ විප්ලවවාදියා Tamanට ඔටුනු පළඳින්නට නොව දුක් විඳ ජනතාවටත් විපක්ෂ පාක්ෂිකයන්ටත් මුළු රටටමත් විමුක්තිය අරන් දෙන්න තමයි පිට රටක ඉඳලා හරි ආපු චන්ද්‍රිකා කුමාරනතුංග බණ්ඩාරනායකව ඉස්සරහින් තියාගෙන සටන මෙහෙයවන්න කටයුතු කළේ. බස්නාහිර පළාත් සභාවත් දිනවල චන්ද්‍රිකාව මහ ඇමතිත් කරලා ඊට පස්සේ රටේ සටන නොනිල විපක්ෂ නායකයා විදිහට අතට අරගෙන මුළු විපක්ෂයටම නායකත්වය දීලා 1994 මහමැතිවරණයට බයක් හැකක් නැතුව මුහුණ දීලා හම්බන්තොට විජයග්‍රහණය කරවලා අවුරුදු 17කට පස්සේ UNP ශාපයෙන් රටම මුදාගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවලා. ඒ තමයි ගිරුවාපත්තුවේ දඩබ්බරයාගේ හපන්කම්. හිතුවොත් දෙයක් කරලම පෙන්නනවා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ රටේ දේශපාලනයේ නොසැලෙන සලකුණක්. ඕනෑම අභියෝගයක් බාරගන්න ගිරුවාපත්තුවේ විප්ලවකාරයා ලෙයින් දහදියෙන් අපිරිමිත කැපවීමෙන් දිනාගත් ආණ්ඩුවේ වගකීම් බාරගෙන කළ ජනමෙහෙයන් 50ක විප්ලවයේ නොමැකෙන සටහන් වේවි. COVID-19 හා මහජන හැසිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය හා බස් රථ ඇතුළු සියලු පොදු ප්‍රවාහන සේවා ලබන සඳුදා සිට සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිසම නියෝජනය කරමින් ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක් වුණා. දැනට රට තුළ ලංගම බස් රථ 5300ක් සහ පෞද්ගලික බස් රථ 23000ක් තිබුණද මගී ප්‍රවාහනයේදී එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී සඳහන් කෙරුණේ. COVID-19 අර්බුදය නිසා ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය සීමා කර තිබෙනවා. එබැවින් සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන පවත්වාගෙන යාමේදී ගැටලු මතුවන බවයි අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේ. පාසල් ප්‍රවාහන බස් රථ විනෝද සහ වන්දනා ගමන සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි පොරොත්තු ලේඛනයේ ඇති බස් රථද මගී ප්‍රවාහන සඳහා යොදා ගැනීමට තීරණය කරන බව අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි දැන් සෞඛ්‍යාංශ සමග සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇති වෙන තත්ත්වයක් සැලකිල්ලට අරගෙන අපිට ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවුනොත් සමුදා සිට සාමාන්‍ය පරිදි බස් රථත් ඒ වගේම දුම්රියත් ගමනාගමනයට එක් කරා. මොකද අපි ඉන්නවා එක ස්ථාවරයක ආසන සංඛ්‍යාවට පමණයි බස් රථ බලත් දුම්රියත් ගමනාගමනයට අවසර ලබා දෙයි. අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන් ප්‍රවාහනය කරන්න තියෙන බස් රථ පාසල් බස් රථ විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යොදා ගන්න බස් රථ ප්‍රමාණයක් තිබුණා. ඒ අයටත් අවසර ලබා දෙනවා මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට එකතු වෙන්න. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බක්ලේ මහතා අතර පැවති සාකච්ඡාවේදී IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි කිහිපයක් හෝ ලබා ගැනීමට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණා. මම විශේෂ ඉල්ලීමක් කරා අපිට දැනට ඉන්දියාව සමග ගිවිසුමක් මගින් සහ බදු පදනම් මත දී තිබෙන තිරුකුණාමලේ ඉන්ධන ටැංකි වලින් යම් ප්‍රමාණයක් අපිට ලබා ගැනීම පිළිබඳව අපිට සාධනීය මට්ටමේ පිළිතුරු ලැබිලා තියෙනවා. තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යන්න. මහමැතිවරණයේ සම්බන්ධයෙන් අදත් ස්ථාන රැසකදී අදහස් පළ කෙරුණා. දැන් මහමැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. නාම යෝජනා බාර දීලා තියෙනවා. ඒ නාම යෝජනා පත්‍රය බැලුවට පස්සේ මීට පෙර ආතුව මේ රට හසුරුවපු ආණ්ඩුවල ඇමතිකම් කරපු සියලු දෙනාම ඉදිරිපත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ ආයි කියන අපිට දෙන්නලෝ තව අවුරුදු 5කට රට හදාන්න. දැන් අවුරුදු 70ක් හැදුවද රට? මම නම් පෞද්ගලිකව ඡන්දයක් තියනකොට කැමති නැහැ. මොකද අපිත් අපේ ජීවිත ගැන බයයි. අපි සියලු දෙනාගේම මේ ආරක්ෂාව පැත්තක දාලා මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපිට මේ දේ නොකර බෑ. මොකද අපි නාම යෝජනා දීලා නැත්නම් ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොවුන් ඡන්දයක් ඇදුවොත් අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න. ඡන්ද නාම ලේඛනයේ නම් තියනවා පිටරට ඉන්න ලක්ෂ 5ක විතර. දැන් පසුගිය ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද දෙන්න විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා කිව්වා. මේක මැතිවරණයකට බය නෙමෙයි අපි නාම යෝජනා දීලා තියෙනවා. අපි ඕනෙලාගේ මැතිවරණයට කැමති. හැබැයි ගුවන් තොටුපළ අරින්නේ නැතුව මැතිවරණයකට යෑම තුල ලක්ෂ 5ක ඡන්දයදී අහෝසි වෙනවා. අපි මැතිවරණයට බයක් කට්ටියක් නෙවෙයි. මැතිවරණයට බය එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ පක්ෂ මොකද්ද කියනවත් මම නම දන්නේ නැහැ. හැබැයි ඉතින් මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසම් සභාව හැසිරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයට නම් ඒක කිසිසේත් සාධාරණ නැහැ.
අදටත් මේ මැතිවරණය කල් දාන්නේ හුදෙක් එක්සත් ජාතික පක්ෂ හා අනිකුත් දේශපාලන පක්ෂලා වමනාවට. දැන් සිරිකොතේ දෙපැත්තේ ඉඳන් දෙගොල්ලෝ රණ්ඩු කරනවා සිරිකොතේ බලය අල්ලන්න. ඒගොල්ලන්ට පාර්ලිමේන්තු බලය අල්ලන්න කිසිම අදහසක් නැහැ. ඒකනේ ඡන්දේපා කියන්නේ. සිරිකොතේ බලය අල්ලගන්න බැරි පිරිසක් පාර්ලිමේන්තු බලය අල්ලන්න පුළුවන්කමක් තියෙද? ඒගොල්ලන්ට කොහොමවත් පාර්ලිමේන්තු බලය අල්ලන්න බැරි නිසා දැන් බලනවා දෙගොල්ලෝ කරන්නේ පක්ෂය අල්ලන්නේ කොහොමද කියලා. දැන් UNP JVP මේ දෙගොල්ලොම මැතිවරණේ මේගොල්ලන්ට ඇලර්ජික් නේ. ගැරන්ඩින්ට භූමි තෙල් වගේ. බය නිසානේ පළාත් පාලන මැතිවරණේ කල් දැම්මේ අවුරුදු 2කමාරකට වැඩි කාලයක්. මේ ආචාර්ය රත්නජීවන් හූල් කියන නියෝජිතයා මේ කොන්ත්‍රාත්තුව බාරගෙන තියෙන බව මැතිවරණ කොමිතුමේ සභාපතිතුමා නොදන්නවද? සමගි ජන බලවේගය ඒ තීන්දුව ඉස්සරහා දේශපාලන වශයෙන් පරාජයට පත් වෙනවා. ඒකට හේතුව තමයි රටේ මැතිවරණයක් ඇඳවලා තියෙන වෙලාවක මැතිවරණයක් එපා කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි මේ චන්ද්‍ර නාම යෝජනා ලබා දීපු කණ්ඩායමක් උසාවියට ගිහිල්ලා තියෙන්නේ. ඒතර මැතිවරණයක් වෙලාවක මැතිවරණයක් එපයි කියලා අධිකරණයට ගිය කණ්ඩායම කුමන සටන් පාටේ අරන්ද මේ මැතිවරණයට එන්නේ? මහ බැංකු මංකොල්ලකාරයෝ එක පැත්තක ඖෂධ මාෆියාවට මේ රටේ ලෙඩු ටික පරාදානෙට දීපු මාෆියාකාරයෝ තව පැත්තක එක වර්ගයේ හොරු ටික දෙපැත්තට බෙදලා ඉන්නවා. ඉතින් දෙපැත්තට බෙදුනට ඔය එක හොර නඩයක්. සේවා කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. සිව්වසරකට ආසන්න කාලයක් මෙරට බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ තමාට දැක් වූ සහාය පිළිබඳ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා උසස් මට්ටමක පැවතුන බව හම්දුල්ලා මහතා මෙහිදී සිහිපත් කළා. වෙළඳ කෘෂිකර්මාන්ත සහ දීවර යන ක්ෂේත්‍රවල විවිධ අංශයන්හි පවත්නා සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාවේදී ඉටු කළ සේවය වෙනුවෙන් මහකොමසාරිස්වරයාට ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා තම දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියට සිය ප්‍රශංසාව පුද කරන ලෙසද දන්වා සිටියා. බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කළ මව් භාෂා දින වැඩසටහන අගය කළ අග්‍රාමාත්‍යවරයා එවැනි ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන මෙන් දුහරේ අලුතින් වැඩබාර ගන්නා මහකොමසාරිස්වරයාටද දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටියේ. බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස එරට අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනාවක් කළා. මේ අතර නෝර්වේ ශ්‍රී ලංකා නවතානාපති ගොඩ්රි කුරේ මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී නවතානාපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා. යකඩ කැල්සියම් විටමින් B සංයෝගය හා එල්රොයිටරි ප්‍රෝබයොටික් සඩංගු ලැක්ටෝග්‍රෝ කොම්ෆෝ ප්‍රෝ සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. යාල ජාතික වනෝද්‍යානය තුළ වනජීවී නිලධාරීන් සහ ජාවාරම්කරුවන් පිරිසක් අතර ගැටුමකින් එක් සැකකරුවෙකු තුවාල ලැබුවා. ඒ පිළිබඳ හා තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනේ. යාල කලාප අංක 2 උඩපොත්තන ප්‍රදේශයේ ගංජා වගා කිරීමට වනාන්තර එලිපෙහෙලි කරමින් සිටි 3 දෙනෙකු සහ ඔවුන් සතු ගිනි අවිත් දෙකක් අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර බැංකු ගිණුම් තොරතුරු වලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත් වුණා. මුදල් පරිගණක යන්ත්‍ර 2ක්, දුරකථන 5ක්, බැංකු කාඩ් පත් 14ක්, බැංකු පොත් 4ක් ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. බකමුණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යුද හමුදා සමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කිරිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ සේවය නිරත මෙම සෙබළුන් දෙදෙනා ලුණුගල සහ හල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්. බස් අතරේ දුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව වන්දාරමුල්ල මුන්දිනි කලපුවේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු ට්‍රැක්ටර් 8ක්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා බාර කෙරුණේ එරාහුරු පොලිසියටයි. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලාංකේය hand sanitizer වෙළඳ නාමය MyDoc sanitizer දියර හා ජෙල්. දැන් විදෙස් පුවතක්. පොලිස් අත්අඩංගුවේදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතිකයාගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකාවේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාව මැඩ පැවැත්වීම සඳහා හමුදා අංශ යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
තර්ජනය කර තිබෙනවා. කළු ජාතිකයාගේ මරණය සිදු ඇත්තේ ඔහුගේ ගෙල සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව බවයි හෙළි වී ඇත්තේ. එමෙන්ම ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවත් මරණයට පත්වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවටත් අදාළ වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු ඇමරිකාවේ ප්‍රාන්ත 6කට අයත් නගර 25ක උද්ඝෝෂණ පැවැත්වුණා. විරෝධතා පාලනය කිරීම සහ නිවැසියන් ආරක්ෂා කිරීමට පොලිසියට නොහැකි වුවහොත් හමුදාව යොදවා පවතින ගැටලුව ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 7 වන දිනටත් ප්‍රධාන නගරවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. වොෂින්ටන් නුවර ඇඳිරි නීතිය තවත් දින 2ක් දීර්ඝ කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.